Hello, dear students. I am the personal secretary of Mr. Fonseca. Hope you have done your homework he gave you last Sunday. Take your papers from 2011 now. So, dear sir, let's start the lesson for today. Thank you very much. එතකොට අපි ගිය සතියේ ඉරිදා ක්ලාස් එක වෙනකොට මම ඔයාලට homework set එකක් දුන්නේ 2011 ඉඳන් 2020 වෙනකම් කරන්න. අපි බලමු එකින් එකට. දැන් මේක තමයි papers කරන්න පළවෙනි අවස්ථාව WAD subject එකේ. දැන් ඉස්සෙල්ලා මම ඔයාලට කියන්නම් මේ paper structure එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. එතකොට මේ subject එකේ පැය දෙකක paper එකක් ඔයාලට හම්බ වෙන්නේ. මේ පළවෙනි paper එක MCQ 25ක් වගේ හම්බ වෙනවා. 25ක් කිව්වට සමහර 25ක් නෙමෙයි අර මෙහාට වෙනවා. හරි නමුත් පැයකට හරියන්න ඒකල paper එක හදනවා MCQ part එක. එතකොට දෙවෙනි paper එක තමයි structured paper එක ව්‍යුහගත රචනා කියලා කියනවා. structured paper එක ඒකත් පැයක් හම්බ වෙනවා. ඒකේ structured ප්‍රශ්න දෙකක් එනවා. structured ප්‍රශ්න දෙකක්. එතකොට ඒ structured ප්‍රශ්න දෙක හැදෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ WD subject එකේ තනිකරම තියෙන්නේ analysis part එකයි design part එකයි. අපිට මොකක් හරි case study එකක් දුන්නාට පස්සේ ඒක අපි analyze කරලා ඒක design එකකට translate කරන අවස්ථාව තමයි මේ subject එකේ අවසාන outcome එක. එතකොට පළවෙනි structure එකේ ප්‍රශ්නේ එන්නේ structure එකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ මොකක් හරි ඔයාලට දීලා තියෙන case study එකකින් ඕගොල්ලෝ diagram එක නිර්මාණය කිරීම design කිරීම. ඒතර දෙවෙනි structure ප්‍රශ්නේ ඉන්නේ ඇඳලා තියෙන නැත්නම් ඇඳපු diagram එකක් තේරුම් ගැනීම. ඔය parts දෙක තමයි ළමයින්ට වැදගත් වෙන්නේ නේ. එකක් තමයි diagrams හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ හදපු diagram එක ඔය ආශ්‍රිත දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක් ළමයින්ට තියෙන්න ඕනේ. ඔක සමහර අවුරුද්දවල පොඩ්ඩක් වෙනස් වෙනවා. පළවෙනි structure එක කොහොමදත් අඳින්න තමයි ඉන්නේ. ඒ කියන්නේ මොකක් හරි දින case study එකකින් අඳින්නේ දෙවෙනි ප්‍රශ්න සමාල්ලාවට එවෙලට පොඩි paragraph එකක් දෙකක් දීලා පොඩි case study එකක් එවෙලට දීලා ඔයගොල්ලන්ට ඒක තේරුම් අරගෙන diagram එක ඇඳලා තියෙන diagram එකකට දාන්න වගේ ඒක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. නමුත් අවසානයේදී ඔය කියන කරුණු දෙකෙන් තමයි structure paper එකේ ප්‍රධාන ප්‍රශ්න දෙක හැදෙන්නේ. එතකොට ප්‍රධාන ප්‍රශ්නේ ඇතුලේ අනුකොටස් තියෙන දැන් මේක ගත්තොත් එහෙම questions දෙකයි තියෙන්නේ. second part එක. හරි 2011 ඒතර ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට ඒකේ තියෙන මේ අනුකොටස්. හරි. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ මේ case study එක මේවා කලින් දීලා තිබ්බ ඒ අවුරුද්දවලත් එහෙමයි. එතකොට මේ A part එක. ඒකේ රෝම ඉලක්ක 1. ඒකේ රෝම ඉලක්ක 2. ඊපස්සේ B ඔන්න ඔය විදිහට මේ පළවෙනි ප්‍රශ්න. එතකොට මේක තියෙන්නේ මෙන්න මේ කියන case study එක ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. මේක restaurant system එකක් ගැන තමයි මේ 2011 ප්‍රශ්නේ තිබුණේ. ඒතර මේ case study එක මෙතන තියෙන ඕගොල්ලන්ට කියවලා ටික තේරුම් ගන්න පුළුවන්. මොකද මේක case study එක සාමාන්‍යයෙන් සති දෙකක් හෝ තුනකට කලින් ඕගොල්ලන්ගේ මෙතන bri.lk වෙබ්සයිට් එකට ඒගොල්ලෝ දානවා. කොහොමදත් ඕගොල්ලන්ගේ subject එක ඇතුලේ මේ case study එක ඕගොල්ලන්ට download කරගන්න පුළුවන් VLE එකේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ අපි බලමු. දැන් මේකෙදි මම ගොඩක් අර ප්‍රාථමික මට්ටමින් යන්නේ. ඒ කියන්නේ හිතන්න ඕන විදිහ මේ විදිහට කරගත්තොත් ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. හරි. දැන් මේ case study එක එවෙලට කියන්න තියාගන්න එපා. හරිද? සමහර ළමයි කරන අමුගුම් වැඩක් තමයි සති 3ක් තිස්සේ කියවන්න නැතුව විභාගෙට ගිහිල්ලා කියවනවා. ඒක කරන්න බෑ. මොකද මේ ඉතුරු ප්‍රශ්න දෙන්නේ පැය භාගයක් ඇතුළත ඔය පළවෙනි ප්‍රශ්නේ පැය භාගයක් ඇතුළත ලියන්න ඕනේ. ඒ පැය භාගය තමයි සෙට් කරලා තියෙන්නේ. කියවන්න කාලයක් ඒගොල්ලෝ වෙන් කරන්නේ නැහැ. මොකද ඒක කලින් දීලා තියෙනවා. හරිද? ඒතර කියවලා ඔළුවේ තියෙනකොට මේ අවශ්‍ය ප්‍රශ්න වලට අර අපි case study එකේ තියෙන අවශ්‍ය නුත් රිෆර් කරන්න. නමුත් මේ ටග් ගාලා ඔළුවෙන් අරගෙන උත්තර දෙන්න පුළුවන් තැනට case study එක හොඳට ස්ටඩි කරලා ගියා නම් උත්තර ලියන්න ලේසි. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ identify correct use cases from given list. Represent use case design from use case 1 to use case 5 on the diagram below. එතකොට දැන් මේක හිස්තැන් කුරුවිල්ලක් වගේ තියෙන්නේ. දැන් මේ rational rows කියන software එකකින් කරලා තියෙන්නේ මේ 2011 rational rows කියන තමයි මේ RUP කියලා. හරි.
එතකොට දැන් මේ RETV සිස්ටම් එක නෙමෙයි දැන් යන්නේ. හරි. එතකොට එතන පොඩි වෙනස්කම් ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේ බලන්න යූස් කේස් එකේ මේ බිත්තරේ එළියේ නම ගහලා තියෙනවා. එතන ඊට පල්ලෙහෙන් තියෙන්නේ. හරිද? එතකොට මේ සමහර dependencies අමුවෙන් තියෙනවා. dependencies අමුවෙන් තියෙනවා කියලා කියන්නේ දැන් මේ dependencies මේවලට කියන්නේ dependencies කියලා. චිත්ත රේඛාවලින් අල්ලලා තියෙන ඒවට. දැන් මේ සමහර ඒවාට තමයි අපි මේ include the හරිද extend the වගේ දේවල් දාන්නේ. එතකොට මේ dependencies කියන දැන් මේවා අමුවෙන් තියන්නේ නැහැ. හරි dependencies කියන්නේ එක්තරා විදිහකින් include එකක් විදිහට තමයි මේකෙන් පස්සේ මේ step එකට යනවා කියන අදහස තමයි තියෙන්නේ. හරිද? ඒතර දැන් මේ වෙනකොට අපි කෙලිම stereotypes දෙක හරියටම කියන extend the include the කියන එක. ඒකට තව ළමෙක් සමහරවිට මේ ගැන වැඩිපුර අධ්‍යයනය කරන ළමෙක් හරිද? කියන්න පුළුවන් extend සහ include විතරද මේක තියෙන්නේ නැහැ. ඊට වඩා තියෙනවා. හරිද? ඊට වඩා තියෙනවා. හරි? ඒවා documentation එකේ ඔයාලට බලන්න පුළුවන්. කොහෙන්ද documentation එක ගන්න වෙන්නේ? මෙන්න මෙහෙම. ඔයගොල්ලන්ට යන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්න දැන් ඔය Java වගේ දෙයක් කරගන්නකොට අපි යන්න වෙන Oracle එකට. එතකොට සමහර මේ ටෙක්නොලොජිස් ඩෙවලොප් කරන ආයතන දැන් Apache වගේ ගත්තොත් එහෙනම් ඒවලට sites තියෙනවා. එතකොට මේ UML වලට හරිද නිශ්චිත වෛතිකාරයක් නැති වුණාට ඒක අරගෙන හදාගෙන යන කට්ටියක් ඉන්නවා මේකේ. හරිද? එතකොට අරන් හදාගෙන යන කට්ටිය තමයි මේ OMG කියලා කියන්නේ. Oh my god නෙමෙයි. හරිද? Object Management Group මේකේ නම මම හිතන්නේ. මේ එක තියෙන ඒගොල්ලෝන්ගේ එක program specifications මේ විස්තර ගොඩක්. හරි. මෙතනින් ඕගොල්ලෝ UML documentation එක ගන්න පුළුවන්. හරිද? UML documentation එක ගන්න වෙන්නේ මේ specifications වල adapted specifications වලට adapt කරගත්ත specifications ඒගොල්ලෝ. හරි මේක standard development organization එක. මේක යන්න පල්ලෙහාට යනකොට past 6 month වලට දාගත්තේ මෙතන තියෙනවා ඒ උච්චර නෙමෙයි. තවත් පල්ලෙහාට යනකොට මේ UML එකේ 2.4.1 එක තියෙනවා. ඒක නෙමෙයි. full list of specification කියන එකේ පල්ලෙහාට යනකොට මේ එක technologies වල specifications තමයි නේද standards. තියෙනවා UML කියන එකත් ඔය කොහේ හරි තියෙයි. UML Unified Modeling Language කියලා. හරි මේ Unified Modeling Language එකේ UML එකේ හරිද 2.5.1 formal document එක December 2017 2017 තමයි මේකේ අන්තිම අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ දැනට. ඒතොර 2017 ඉඳන් 2021 වෙනකන් අවුරුදු ගාණක් තාම මේක අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා නැත. මේක latest UML එකේ තියෙන 2.5.1. හරිද? ඒතොර මේකට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ specification documentation එක. හරි? ඒ documentation එක ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම අරගෙන PDF එකකට download කරගන්න පුළුවන්. ඒත් මේක තමයි official documentation එක. හරි? ඉතින් මේකේ P2 වැඩි නැත් 796ක් තියෙනවා. හරි? ඒතොර diagrams ඔක්කොම ගැන විස්තර මේකේ තියෙනවා බලන්න. ඔයාලට පුළුවන් මේක තමයි official document එක. මේකෙන් එහාට තව තර්ක කරන්න තැනක් නැහැ. හරිද? එතකොට මේ documentation එකේ තියෙන හැම දෙයක්ම ඔයාලට ඕනෙත් නැහැ. ඒක මම කිව්වේ ඔයාලට වැඩිපුර ඉගෙන ගන්න ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට බහලා මේව අඳිනකොට හරි ඔයගොල්ලෝ මොකක් හරි ඇත්තටම ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හරි ප්‍රොපෝසල් එකක් හරි අරගෙන ඉවරලා බලනකොට ඒකේ ඔයගොල්ලන්ට කියන්නේ හොයාගන්න බැරි මොකක් හරි දෙයක් තිබුණොත් මෙන්න මේ වගේ official documentation එකක් ඔයාලට තියෙනවා. මේක රිෆර් කරලා ඒකේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. හරිද? මේ documentation එක මේ සෑහෙන විශාල document එකක් මේක ඇත්තටම. හරි. මේක තියෙනවා ඔයාලට අවශ්‍ය කරන සියලුම දේ. මේවා හරියටම download කරගෙන try කරලා බලන්න. මේක දේවල් අමාරු නැති එකම ගන්න. කොහොම සරලව examples එකම කියලා තියෙනවා. හරි use case diagrams වලට ඕන නම් use case diagrams, class diagrams නම් class diagrams ඕනම diagram වර්ගයක් අපි මේ කතා කරන diagrams සියලුම මේ මෙතන තියෙනවා. හරිද? right දැන් අපි යමු ආයි pass paper එකට. ඒකට දැන් මෙතන දැන් මේ use case එකේ එළිය නම දාලා තියෙන ඕගොල්ලෝ එළිය නම දාන්න යන්න එපා.
හරිද? මොකද ඔයගොල්ලන්ට දැන් ප්‍රිෆර් කරන්න කියලා තියෙන පොත. මොකක් හරි පොතක් ඇසුරෙන් තමයි ඕනම කැම්පස් එකක සිලබස් එකක් හදන්නේ. පොතක් හෝ පොත් උපරිම 5ක් වගේ ඇතුළත තමයි සිලබස් එකක් හදන්නේ. එන අලුත් ළඟ අවුරුද්දක ලියවිච්ච පොත් එක්ක. හරි. එතකොට මෙන්න මේක තමයි ඔයාලගේ පොත. හරි 5th edition එක මේකේ ඔයාලට බලන්න පුළුවන් මේකේ කවදා හදපු පොතක්ද කියන එක. මේක 2015 හැදිච්ච පොතක්. හරි. right. එතකොට මේක 2014 තමයි අප්ඩේට් එක තිබ්බේ. එතකොට අවුලක් වෙන්නේ නැහැ. මේ මොකද අලුත් අප්ඩේට්ස් වල එන ලොකු චේන්ජස් ගොඩක් ඔයගොල්ලන්ට අර ඉගෙන ගන්න බිගිනර්ස් වලට බලපාන්නේ නැහැ. ඒකින්ද ඒ ගැන අවබෝධ කරගන්න එපා. හරි දැන් උගල ප්‍රශ්නේ ඔය වටපිට බෑග්ග්‍රවුන්ඩ් එක මම කිව්වේ තවත් ළමෙක් ඇත්තටම මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා නම් මේ සබ්ජෙක්ට් එකට බහිනවා නම් සිස්ටම් ඇනලිසිස් සයිඩ් එකට සහ ඩිසයිනින් සයිඩ් එකට යන්න ඉන්න ළමෙක් ඉන්නවා නම් මේ දේවල් බලලා දැනගෙන ඉගෙනගෙන අවබෝධ කරගෙන තියාගන්න මේක තමයි ඇත්ත ඩොකියුමන්ටේෂන් ඇත්ත දේ හරිද ඊළඟට මේකේ තියෙනවා දැන් මේ රෙස්ටොරන්ට් සිස්ටම් එකක් මේක මැනුවලි එකලු කරගෙන ගිහිල්ලා තියෙන මෙච්චර කාලයක්. ඉතින් ඒක පොත්වල දාලා තිබිලා තියෙන්නේ. නමුත් මේක දැන් මේකේ ඩිස්ප්ලේ එකක් එක්ක ඔටෝමේට් කරන්න තමයි යන්නේ. ඒක තමයි සරල කතන්දරේ. දැන් මෙතන තියෙන use cases fill කරන්න අපිට 5. මේ use case 1 එක 2 එක කෙලින්ම display booking. ආයි මොකුත් නැහැ. 1 එක හරි 2 එක හරි වුණාද display booking එකට ගියා. දැන් එකක් තමයි දැන් මේ මම මේ කියන දේවල් තේරෙන්නේ නැහැ මේ පැරග්‍රාෆ් එක අඩුම ගානේ 5 පාරක්වත් උඩින් පල්ලයට කියවලා ආපු නැති කෙනෙකුට. හරිද? ඒ නිසා අනිවාර්යයෙන් මේක කියවන්න. දැන් use case 3 එක මේක 3 එක 3 එකේට ආවම අනිවාර්යයෙන්ම මොකක් හරි කියන්නේ මේක ඉන්ක්ලූඩ් එකක් වෙන්න ඕනේ අනිත් පැත්ත මෙහෙට යනවනම්. හරිද? මේ පැත්තට ගිහිල්ලා රෙකෝඩ් කරගන්න ඕන අරයිවල්. ඒක රෙකෝඩ් කරගත්තට පස්සේ ඒකත් ඩිස්ප්ලේ එකට යනවා. හරිද? බුකින්ග්ස් වල ඩිස්ප්ලේ එකට යන්න ඕන. මොකක් හරි වුණාට පස්සේ රෙකෝඩ් කරගන්න ඕනේ ආවයි කියලා. එතන මොකක් වුණාවද මේකේ ආවයි කියලා රෙකෝඩ් කරගන්න. හරිද? ඒ බලමු. තව එකක් තියෙනවා. ඒ යූස් කේස් එකට ගියාට පස්සේ අනිවාර්යෙන් තවත් යූස් කේස් දෙකකට යන්න. සහ තව එකක් තියෙනවා. I gonna create invoice එකේ විතර තියෙනවා. හරි. දැන් බලමු මේ පහට දාන්න තියෙන ඒවා. ඒ තමයි get discount ඊළඟට manage walk-in, manage payment, manage booking, cancel booking. දැන් බලන්න අපි මෙතනින් බලමු. දැන් මෙතනින් display booking වලට ඒ කියන්නේ අර display එකට අපි තුනකම් අපි ඇත්තටම මේ කියන දේ මේ paragraph එක ඇතුළේ අපි නිකන් හිතමු මොකක් හරි screen එකක් හරි තියෙනවා. මේකේ තියෙනවා මේ bookings වල විස්තර. ආවද නැද්ද? book කරලාද නැද්ද විස්තර. හරිද? එතකොට discount එකක් දුන්නොත් ඒක display එකේ දානවා. නෑ. හරිද? එතකොට කවුරු හරි අපි මේක ගමු manage payment. payment එක කරනකොට ඒක display එකේ දානවා. නෑ. හරිද? ඊළඟට booking එකක් cancel කරොත් ඒක display එකේ දානවා. ඔව්. display එකේ දාන්න වෙනවා මොකද ඒක cancel කියලා පෙන්නන්න ඕනේ. එතකොට තව එක්කෙනෙක්ට ඒක reserve කරන්න ඕනේ. හරිද? ඊළඟට manage walk-in display එකේ දානවද? ඔව්. manage walk-in කියලා කියන්නේ ආපු බව සඳහන් කරගන්න. එතකොට manage කරගන්න booking එක. booking manage කරන booking දානවා වගේ දෙයක්. ඒක display එකට දාන්න ඕනේ. ඔව් මේක reserve කරලා තියෙන්නේ. reserve. හරි. එතකොට මට කියන්න පුළුවන් එකක් තමයි cancel booking කරොත් හරි manage booking කියන්නේ booking එක දැම්මොත් හරි හරිද record arrival වෙන්නෙත් නැහැ ඒකින් මෙහාට යන්නෙත් නැතුව display booking එකට නොයා ඉන්නත් බෑ එහෙනම් use case 1 එකයි 2 එකයි වෙන්න පුළුවන් එකක් තමයි එක්ක manage booking එහෙම නැත්නම් cancel booking හරිද එතකොට එහෙම මම එතනින් ඒ දෙක අයින් කරගත්තොත් මට ඉතුරු වෙන්නේ තව තුනයි එකක් තමයි manage walk-in get discount manage payment දැන් payment එක කරනකොට record arrival වෙන්න බෑ discount එක දුන්නමත් record arrival වෙන්න බෑ ආපුව record කරගන්න
එන එක අනිවාර්යයෙන්ම use case 3 එක වෙන්න ඕනේ manage walking. ආවම හරිද? මේක ආවට පස්සේ න්යාව මේ හරියටම identify කරගත්තට පස්සේ හරි මේ booking එක දාපු එක්කෙනා කියලා. හරිද? එහෙනම් එයාගේ ආපු බව රෙකෝඩ් කරගන්න. ඒක booking එක display එකකට යනවා. ආපු බව display එකට යන්න පුළුවන්. හරිද? දැන් ඒතකොට තව දෙකයි තියෙන්නේ. manage payment කියන එකයි get discount කියන එකයි. හරිද? දැන් මේකද manage payment කියන්නේ මේකද manage payment කියන්නේ. දැන් payment එක කරනකොට discount එකක් හම්බ වෙනවද? නැත්නම් discount එකක් හම්බ වෙනකොට payment එක කරනවද? එතනින් අපිට තර්ක කරන්න පුළුවන් අනිත් පැත්තට එහෙම නෙමෙයි වෙන්න ඕනේ. use case 4 එක මේ use case එක වෙන්න ඕනේ manage payment කියන එක. payment එක කරනකොට include එකක් මෙතන ඇත්තටම තියෙන්නේ. මොකද මේකේ paragraph එක තැනක කියනවා. හරිද? මේ මෙතනදී මේ සමහර discounts දෙනවා කියලා. 7ක 3ක එක එක conditions වලට discount කරනවා. හරිද? එතකොට manage කරන payment එකට යනකොට discount එක බලන්න. discount එකක් තියෙනවද නැද්ද කියලා බලන්න. ඒතර ඒක ළමයෙන් අනිත් පැත්තට තරක ගන්න පුළුවන්. ඉතින් ඒක discount එකක් නැත්තම් හරිද? ඒක extend එකක් නෙවෙයි. නෑ. ඒක දැන් extend එකක් වුණොත් එහෙම discount එකක් තිබ්බත් ඒකට නොයා ඉන්න පුළුවන්. ඒකට include එක. හරිද? එතකොට discount එකේදී check කරනවා මෙයාට පුළුවන් ද බැරිද කියලා. බැරි නම් බෑ. පුළුවන් නම් discount එක හම්බ වෙනවා. ඒකට include එක. හරිද? කැමති නම් එකක් නෙමෙයි. හරිද? අනිවාර්යෙන් ආ discount එකක් තියෙනවද කියන එක check කරන්න ඕනේ system එක. හරිද? එතකොට එහෙනම් use case 5 එක තමයි get discount, use case 4 එක manage payment. ඒ විදිහට තමයි මේ උත්තර ටික දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට answer in the box කියන එක මෙන්න මේ විදිහටම කොටුවක් ඇඳලා paper එකේ answer in the box කියන එක තියෙනවා. මේ උත්තර ටික අරනකොට උත්තර ටික ඔක්කොම තියෙනවා. ඒ උත්තර ටික print කරලා ඉන්නේ මේ වගේ. use case 1 to use case 5 ඔයගොල්ලෝ මෙහෙම දාලා මේ උත්තර ටික මෙන්න මෙහෙම ලියුවා නම් ඇති. දෙවෙනිට ප්‍රශ්නය අහනවා ඒ වල දෙවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ දෙවෙනි කොටස what are the correct stereotypes designated as ST1 and ST2 හරි මේක in the class diagram කියලා තියෙන්නේ පුදු ගමන් කාපියක කියලා එතනම වැරද්දක් තියෙනවා. හරි මේක use case diagram නේද? හරි. කවන්න ඉතින් industry එකේ මොනසියෝ ඉන්නේ. හරි. එතකොට ඒක include එකක්. විදිහට අපි දෙකම identify කරගන්න ඕනේ. manage walking කෙනෙක් ආවොත් අනිවාර්යයෙන්ම record කරගන්න ඕනේ. ඒක නොකර ඉන්න බෑ. හරිද? ඒක අනිවාර්යයෙන් record කරගන්න ඕනේ. සහ payment එකේදී උනත් අනිවාර්යයෙන්ම discount එක බලන්න ඕනේ. හරිද? ඒකට දැන් සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පොලයක් අරගෙන ලියා ගන්න ප්‍රශ්න ටික ඔයගොල්ලෝ දැක්කේ ප්‍රශ්න. අපි weekend එකේ හරි කතා කරන වෙලාවට මේ ප්‍රශ්න අහන්න ඒවා ඩිස්කස් කරමු. හරි. ඊළඟට මේ B කොටස ක්ලාස් ඩයග්‍රෑම් එකක් ඒවා තාම කතා කරන්නේ ස්ටේට් ඩයග්‍රෑම් එක. ඊට මේ D කොටස අර මම කිව්වා වගේ මේ ඒක එක්ස්ටෙන්ඩ් කරලා දිනගන්න අර කලින් තිබ්බ යූස් කේස් එකටම මේ තව කොටසක් ඇඩ් කරලා හරිද? ඒකෙන් අහලා තියෙනවා තව ප්‍රශ්න ටිකක්. එන්න මම තේරුම් ගන්න පුළුවන් ද තව දෙයක්. එතකොට මෙන්න දෙවෙනි කොටස. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ අර මම කිව්වත් වගේ මොකක් හරි දීලා තියෙන ඩයග්‍රෑම් එකකින් දීලා තියෙන ඩයග්‍රෑම් එකක් අපි තේරුම් ගැනීමේ හැකියාව තමයි මේකෙන් බලන්නේ. දැන් මෙතන දීලා තියෙනවා අර විදිහම ඇක්ටිවිටි ඩයග්‍රෑම් එකක් බලන්න. මේක order processing system එකක් ගැන කියලා තියෙන්නේ. මේකේ මේ A B C D E F කියලා කැලි දාලා තියෙනවා. ඒ ඩයග්‍රෑම් එක කැලේ මේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන කොටස් ඒවා. එතකොට මේ මෙතන starting node එක තියෙනවා. දැන් තව එදා ළමයෙක් ඇහුවා ending node එකකට වඩා තියෙන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. තුනක්ම මෙතන තියෙනවා දෙන්නේ කියලා. හරි. එතකොට මම තව ප්‍රශ්නයකට ඔබ ළමයින්ට උත්තර දෙන්න බැරුව කියලා එදා එක ළමයෙක් අහපු ප්‍රශ්නයක්. දැන් මේ වගේ swim lanes දෙකකින්. මේවට swim lanes කියලානේ කියන්නේ. හරිද?
එතකොට ස්විම් ලේන්ස් දෙකකින් එකම ඇක්ටිවිටි එක කරනවා නම් මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් වුණා මේ. එතකොට මම කිව්ව එකට මම හරියටම හොයලා බලලා උත්තර දෙන්නම් කියලා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් මේ ස්විම් ලේන් එකයි මේ ස්විම් ලේන් එකයි නම් හරිද? මේක අඳින්නම් මෙතන. හරි. මේකෙන් ස්ටාර්ටින් නොඩ් එක අපි හිතමු මෙතනින් පටන් ගන්න කියලා. එතන ස්ටාර්ටින් නොඩ් එක අරන් ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා හරිද? අපි කිසිදු මෙතන ඇක්ටිවිටි එකක් කරනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහට මෙතනටත් දානවා ඒ ඇක්ටිවිටි එක. හරිද? ඒක මෙතනටත් යවනවා. මේ පැත්තට. හරි අන්න එහෙම. එතන මේකටත් යනවා මේකටත් යනවා. එකම ඇක්ටිවිටි එක. මේකත් ඒ නම් හරිද? මේකත් ඒම තමයි. එතන මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන ඇක්ටිවිටි එක මේ ස්විම් ලේන් එක එක්කනත් කරනවා. මේ ස්විම් ලේන් එක එක්කනත් කරනවා. ඊට පස්සේ මේකේ තව මොනවා හරි තව තියෙනවා නම් එහෙම එනවා පල්ලෙහාට. මේක සමහරවල්ලාට එකපාර මර්ජ් වෙන්න පුළුවන්. හරි. ජොයින් නොඩ් එකට ඇවිල්ලා අයිත් ටික පල්ලෙහාට යනවා වෙන්න පුළුවන්. ඒකට එකම ඇක්ටිවිටි එක දෙකකින් කරනවා නම් කරන්න ඕන විදිය තමයි ඒක. හරි. දැන් බලමු මෙතන ස්ටාර්ටින් නොඩ් එක තියෙනවා රිසීව් ඕඩර් එක ගන්නවා. ගත්තට පස්සේ මෙතන ෆෝක් එකක් තියෙනවා ගැරප්පුවක් තියෙනවා. හරි ගැරප්පුවේ මොකද වෙන්නේ? එක පැත්තක් චෙක් ලයින් අයිටම්ස් කියන එකට යනවා අනිත් එක authorize payment කියන එකට යනවා. ඒතර මේ දෙකටම එකපාර යන්නේ. හරිද? දැන් receive order එකට පස්සේ තමයි මේකට යන්නේ. receive order එකට පස්සේ තමයි මේකට යන්නේ. නමුත් මෙතනට මේ main node එකට ආවට පස්සේ fork එකක්. ඒ කියන්නේ මේකටත් එකපාර වෙනවා මේකටත් එකපාරම යනවා. ඒතර මේකට මුලින් ගිහිල්ලා මේකට මුලින් යන්නවත් මේකට ගිහිල්ලා මේකට යන්නවත් කියලා එකක් නැහැ. හරිද? අපි කියන එකපාර concurrently එකපාර access කරන්න පුළුවන්. මේ දෙකටම යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි බලමු එක line එකක් බලමු මේ පැත්තට check in එකේ check line item තියනවාද කියලා බලන්න කියනවා. ඒ බහන්ඩේ store එකේ. එතකොට stocks වල තියෙනවා නම් මෙතන decision node එකක් තියෙන්නේ. in stock නම් මේකට out of stock නම් cancel order. එතනින් කතන්දරේ අහවරයි. එතනින් කෙලින්ම අර library system එකේ අර අපි කතා කරා වගේ මොකක් හරි පොතක් අරගෙන ඉවරයි පොත් පහකට දාලා තියෙනවා නම් එතනින්ම වැඩේ cancel. හරි ආයෙත් ඉස්සරහට යනකොට මේ පොත රෙෆරන්ස් පොතක් නම් ගෙනියන්න බැරි පොතක් නම් එතනින්ම ආයෙ cancel. ඉතින් මේ වගේ ending notes ඇති තරම් දාන්න පුළුවන්. හරි. එතකොට මේ පැත්තෙන් එනවා authorize කරනකොට payment එක fail වුණොත් ඒත් order එක cancel වෙනවා. succeed වුණොත් සහ මේ පැත්තෙන් stock එකේ තිබුණොත් එහෙනම් මේ දෙපැත්තෙන් මෙන්න පුළුවන්. හරි. එතකොට assign order එකට වැටෙනවා මේ පැත්තෙන් successful වුණොත් ඒ කියන්නේ stock එකේ බඩු තිබුණොත් ආවට පස්සේ ඊළඟට මෙතනට ආයෙ එනවා merge කරේ. join නෑ මෙතන merge sorry මෙතන fork එකකට එන්නේ මෙතන fork එකකට එන්නේ මේ දෙපැත්තට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන තමයි මේ join එක තියෙන්නේ. join එකකට ඇවිල්ලා success payment එක order එකත් assign කරලා තියෙන්නේ. එතනදී dispatch order කියන එකට කෙලින්ම යන්න පුළුවන්. එන payment එක successful නම් order එකක් දැම්ම නම් හරිද? කෙලින්ම dispatch order එතනින් කතන්දර ඉවරයි. එහෙම නැත්නම් user එකට තව යන්න පුළුවන් path එකක් තමයි payment එක එයා දාන්නේ නැතුව අර payment එක පැත්තට යන්නේ නැතුව එයා line එකේ බඩු දිගටම add කරනවා. හරි මේකට අපි කියන flow එකක් කියලා. මේ flow එක කියනවා හරිද? මේ එකම system එක. හරි flow එකක් මේක. බඩු තියනවාද කියලා බලනවා assign කරන order එකට හරි re-order කරන්න පුළුවන්. ආයෙත් order කරනවා. හරි re-ordering process එක එතනිනුත් ඒ කතන්දරේ ඉවරයි. හරි. එතකොට මේක ඉවර වෙන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. එකක් තමයි payment එක fail වුණොත් හරි out of stock වුණොත් හරි. එහෙම නැත්නම් මෙයා assign order එක assign කරලා ඉවරලා මේ re-order කරන තැනට එන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් payment එකත් successful, order එකත් successful. කෙලින්ම ආයි dispatch කරලා කතන්දරේ එතනින්ම ඉවර කරන්නත් පුළුවන්. ඒතකොට re-order කියන එක සමහරවිට payment එක save කරලා තියෙන මොකක් හරි එහෙම එකක් වෙන්න පුළුවන්. payment එක පැත්තෙන් ඉන්නේ නැති හින්දා. හරිද? right. ඒතකොට එයාලගේ system එකට අපිට මොකද කියන්න බෑ. හරි. දැන් ඕක ආශ්‍රයෙන් තමයි අහලා තියෙන ප්‍රශ්නේ. දැන් මම මේ පළවෙනි පේපර් එක නිසා ටිකක් වැඩිපුර විස්තර කරන්න net papers වල ලංචර් ලාව ගන්න නැහැ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා identify the swim lanes.
drawn for the above scenario. එතකොට swim lanes අපි දැක්ක මෙතන දෙකක් තියෙනවා. finance කියන swim lane එක තියෙනවා. order processing කියන swim lane එක තියෙනවා. හරිද? රත් කාචයක් ඔය අරන් ගියොත් එහෙම මේ පොලේ පොඩි මීටත් වඩා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒතර රත් කාචයකින් වගේ මේ නම් ටික බලා ගන්න පුළුවන්. ඊළඟට identify two action pairs that can occur in any order or concurrently. එක වෙලාවක කරන්න පුළුවන් pair එක. හරි අහන්න action pairs. හරි. ඒතර ළමෙක් දැන් ඊළඟට අහන්න පුළුවන් දෙයක් pair එකක් විතරද දෙකක් විතරද වෙන්න පුළුවන්. නෑ. උදාහරණ පළවෙනි දවසේම කෑලි 3ක් දාලා ගියා. හරිද? තේ කොලක් දානවා, සීනිත් දානවා, කිරිත් දානවා. වතුරත් ඔක්කොම දානවා. හරි. 3ක් 4ක් එහෙම එන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. දැන් මේකෙන් පෙයාස් ගැන අහලා තියෙන්නේ. බලමු මෙහෙම පෙයාස් මොනවද තියෙන්නේ කියලා. එකක් තමයි මෙතෙන්ට ආවට පස්සේ මේ ෆෝක් නොට්ස් ගැන අහන්නේ. දැන් ඕඩර් එක රිසීව් වුණාට පස්සේ අයිටම්ස් චෙක් කරන එකයි පේමන්ට් එක ඔතොරයිස් කරගන්න එකයි එක විට වෙන්නේ. හරිද? මේක ඔන් කරන්නේ එකපාර සිද්ධ වෙන්නේ. එක මොහොතේ සිද්ධ වෙන්නේ. ඒතර මේ දෙක එක උත්තරයක් වරපත් වෙන ඔතොරයිස් පේමන්ට් and චෙක් ලයින් අයිටම් කියන එක. ඊළඟට මේ උත්තරේ දීලා තියෙනවා මේගොල්ලෝ dispatch order කරන එකයි reorder items කියන එක. any order කියන එක තමයි කියන්න වෙන්නේ. එතකොට දැන් මේකට dispatch order කියන එකට reorder item කියන එකට හරිද? පිළිවෙලක් නැහැ. මෙතනත් බලන්න මෙතනත් තියෙන්නේ fork එකක්. හරිද? එක්ක එයාට මේ පැත්තෙන් එල මෙහෙම යන්න dispatch order කියන එක එන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් assign order එකෙන් පස්සේ reorder item කියන එකට යන්න පුළුවන්. හරිද? ඒකට පිළිවෙලක් නැහැ. එක මොහොතේ යන්න පුළුවන්. හරිද? එක මොහොතේ යන්න පුළුවන් පිළිවෙලක් නැහැ. මේකට පස්සේ මේක මේකට පස්සේ මේක කියලා. නමුත් අනිත් අවස්ථාවන් වලදී බලන්න ඊට කලින් මොකක් හරි එකක් කරහා තමයි යන්නේ. ඉතින් ඒ fork nodes ගැන තමයි අහලා තියෙන්නේ. Can occur in any order or concurrently කියලා. හරිද? මේ උත්තර දෙක දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි එක give two examples from guard conditions from above the diagram. guard conditions කියලා කියන්නේ අර if එකේ කොටස් තුනක් තියෙන condition එක true part එක false part එක. ඉතින් එතකොට බලමු මේකේ තියෙන if conditions නැත්නම් අර guard දෙකක් තියෙන තැන් මොනවද කියලා decision nodes කියලා අපි කිව්වා. එකක් තමයි authorized payment එකේදී මෙතන තියෙන guard condition එක එක්ක fail වුණොත් මේ පැත්තට payment එක success වුණොත් මේ පැත්තට. ඔන්න එකක්. අනිත් එක තමයි මෙතන stock check කරනකොට බඩු තියෙනවද කියලා බලනකොට out of stock වුණොත් මේ පැත්තට බඩු තියෙනවා නම් මේ පැත්තට. ඔන්න guard condition. එතන හරියට නිකන් අර කවුරු හරි ඉඳලා ඒක මේ පැත්තට යන්න කියලා අර කියනවා වගේ. හරි. එතකොට උත්තර ටිකක් ඒ විදිහටම දීලා තියෙනවා. check authorized payment එක fail වෙන්න පුළුවන් success වෙන්න පුළුවන්. ඒතර මේ කෑල්ල පල්ලෙහාට වැටෙන්න ඕනේ. check line item එක out of stock වෙන්න පුළුවන්. නැත්නම් in stock වෙන්න පුළුවන්. ඒතර guard conditions. එතන තියෙනවා. active diagram එකේ තියෙනවා. හතරවෙනි එක තමයි අපිට කියලා තියෙන්නේ. identify the elements label A to F of the given diagram from the given list below. list එකක් දීලා තියෙනවා. මේකෙන් බලලා අපිට අර A B C D E F ටික නම් කරගන්න තමයි තියෙන්නේ. එතකොට මේ A කියන්නේ මොකක්ද? මේගොල්ලෝ දන්න මෙන්න මේ වගේ කොලයක් නිකන් අර අයිනින් නවල වගේ තියෙන්නේ මේක නෝට් එකක්. හරිද? නෝට් එකක් මොකක් හරි විස්තරයක් ගැන විශේෂ පොඩි කමෙන්ට් එකක් වගේ දානවා නම් ස්පෙෂල් මොකක් හරි දෙයක් ගැන තව කෙනෙකුට තේරුම් ගන්න අපිට ඒක කමෙන්ට් එකක දාන්න පුළුවන්. හරිද? නෝට් එක කමෙන්ට් එක තියලා දාන්න පුළුවන්. හරි. මේ B කියන්නේ මොකද්ද එහෙනම්? starting node එක. C කියන්නේ fork එකක්. හරි. ඊට පස්සේ D decision node එකක්. හරි. E කියන්නේ ending CD ඊට පස්සේ F එක තියෙන්නේ join node එකක්. හරි බලමු මේ වීඩියෝ එක මෙතන තියෙන්නේ කියලා. ඔව්. හරි. decision point කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. දැන් මෙතන decision point කියලා තියෙනවා නම් වෙන නම් දාන්න යන්න එපා. decision point කියලාම දාන්න. හරි. decision point කියන එකයි guard condition කියන එකයි දෙකක්. හරිද? guard condition කියන එක දැන් මෙතන දැන් condition එකනේ. failed the success. guard condition එක ඒ conditions මෙතන තියෙන්නේ.
හරි. decision not එකක් යන මෙතන තියෙන D. හරි. decision not එක තමයි මේක. condition එක නෙමෙයි. හරි ඔය කිරිබත් කොටුව කෑල්ල තමයි not එක කියලා කියන්නේ. right. ඊට පස්සේ දෙවෙනි එකේ පස්වෙනි කොටස රොමිලකම් 5 ඇවිල්ලා state diagram එකක්. හරි. state diagram එක. ඒකට ඒක තාමත් කතා කරලා පටන් ගත්තේ නැහැ. අපි යමු එවනම් ඊළඟ past paper එකට. ඒකට කලින් ඔයාලට මම මේ පළවෙනි කොටසේ D ප්‍රශ්නය ගැන කතා කරේ නැහැ. ඒ D වල තියෙනවා අර use case එකම extend කරලා ඒ case study එක extend කරලා මේ use case එකෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් මේක මේ case study එකේ දුන්නේ නැහැ. ඒ වෙලෙට කියවලා තමයි ළමයි තේරුම් ගන්න ඕනේ. එතන කියනවා මෙන්න මෙහෙම at present the system can only create booking for customers provided that a vacant table that can accommodate the required covers is there for the required time slot. එතකොට table එකක් අදාළ වෙලාවට කවුරු හරි book කරලා නැත්නම් විතරක් ඒක book කරගන්න පුළුවන් system එකක් විතරයි දැනට තියෙන්නේ. හරි. The management of the restaurant wants the system to provide a waiting list functionality in which customers reservation requirement information can be kept. දැන් මේ waiting list එක. හරිද? දැන් කලින් තිබ්බේ කොහොමද? බලනවා කවුරු හරි book කරලාද? දැන් අපි තුමු මම table එකක් book කරන්න යනවා. එතකොට යා කියනවා නෑ. 4කට තියෙන මේ tables මේ දවසට නෑ. එහෙනම් මම ඉතින් ඉවරයි. නමුත් waiting list එකක් දානවා කියලා කියන්නේ මෙයා කියනවා මට හරි සර් මේ දැනට ඔක්කොම book කරලා තියෙන්නේ සර් මම waiting list එකට දාන්නම් බැරි වෙලාවක්වත් කවුරු හරි එන්නේ නැහැ කියලා කිව්වොත් හරි එයා cancel කරලා හරි ඒක reschedule කරගත්තොත් හරි මම සර් කියන්නම් එහෙම දාන්නද කියලා අහනවා. ඒකට මට පුළුවන් කියන කැමති නම් හරි. එහෙනම් මම waiting list එකට දාන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් මම waiting list එක දාන්න අවශ්‍ය නැහැ හරි කියලා වෙන schedule එකක් කරගන්න පුළුවන්. ඒතර මේ waiting list functionality එක system එක add කරන්න කියලා මේකේ management එක කියනවා system analyst. හරි wait list functionality in which the customer reservation requirement information can be kept. When a table becomes vacant as a result of cancellation of the reservation, the system should be able to provide a list of customers who are waiting in the list. දැන් බලන්න waiting list එකක් maintain වෙන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය වුණාම අර මේ system එක use කරන මිනිස්සුන්ට ඒ කියන්නේ අතන මේ restaurant එකේ management එකට අර waiting list එක බලන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? එතනම use cases දෙකක් තියෙනවා. අලුතින් එනවා. When the customer can be informed about the vacancy in a first come first served basis, and if she wishes, a booking can be created. First come first served කියන්නේ කලින් දාලා තියෙන කෙනාට ඉස්සරහම කතා කරනවා. එයාගෙන් අහනවා හරි. ඔන්න තියෙනවා කලින් ඉල්ලුවා ඒලා අපි නැහැ කිව්වා. දැන් ඔන්න ඒක වේකන්ට් වෙලා දිනවා එනවලු. නෑ. එහෙනම් ඊළඟට බලනවා ඒක තව ඉල්ලුපු කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට first come first serve basis එකේ තමයි call කරලා අහනවා කියලා කියන්නේ. එතකොට මේ කස්ටමර්ට ඉන්ෆෝම් කරන එක සම්බන්ධ use case එකක් අපිට දාන්න බෑ. මොකද ඒක system එක හරහා සිද්ධ වෙනවා කියන එක කිසිම තැනක සඳහනක් වෙලා නැහැ. When this requirement was represented the system analyst, he suggests that this new requirement can be accommodated by doing slight changes to the model. His suggestions was to provide facility to create a tentative reservation without any associate table object. The tentative reservation කියලා අලුත් reservation class එකක් මේ class diagrams වලදී ඔයගොල්ලන්ට තේරෙයි ඒක class එකක් හැදෙනවා tentative reservation කියලා. හරි කලින් reservations විතරයි. එතකොට මේක tentative. හරි. ඒ කියන්නේ tentative කියලා කියන්නේ මේක හරියටම confirm කරලා නැහැ පා වෙනවා. හරි පාවුන් reservation. ඒක හරි තැනක આવොත් බහිනවා. හරි. When the cancellation of the reservation or booking occurs,
The system should look at tentative reservations on the exam use case එකේ තියෙන්නේ present and provide list of customers that can be informed. ඒකත් ඊළඟ use case එක. Upon confirmation of the customer, tentative reservation or the booking can be converted to a proper reservation or a booking with associate table objects. හරිද? එතකොට ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි. දැන් මේකේ අහන ප්‍රශ්නේ තමයි what are the additional use cases that needed to be added to use case diagram in order to achieve this change? දැන් මොනවද තව අලුතෙන් මේකට add වෙන්න ඕනේ? හරිද? මෙතන උත්තර මේගොල්ලෝ දීලා තියෙනවා present list of customers list of customers කියන එකට වඩා උතන හොඳයි අර waiting list එකේ customers ලා බලන්න පුළුවන් හැකියාව ගන්නවා වගේ අදහසක් දෙන්න පුළුවන් නම් මොකද customers ලා කිව්වට පස්සේ book කරපු customers ලාත් එනවනේ හරියටම table එකක් book කරපු කට්ටිය හරි ඒක additional එක එන්න ඕනේ ඊට අමතරව convert tentative reservation හරි එතකොට convert කරන්න කලින් tentative reservation එකක් නව කරන්න කලින් ඉස්සෙල්ලාම tentative reservation එක දාන එක ඉන්නෝනේ මම මේ කියන්නේ වැඩිපුර additional උත්තර ප්‍රශ්න නැහැ ඒ ඔයගොල්ලෝ ඉතල උත්තර දැම්මට තර්කානුකූලව ලකුණු හම්බ වෙනවා හරි එතකොට tentative reservation එකක් දාන එක ඒක tentative reservation එක real reservation එකක් බවට proper reservation එකක් බවට convert කරන එක ඒ දෙකම use case එක ඒක system එක තුල කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ ඒගොල්ලෝ ඊළඟට තමයි check waiting list හරි waiting list එක අවශ්‍ය වෙලාවට check කරගන්න හරි ඒක තමයි අර පළවෙනි එකේදී මම කිව්වේ හරි ඔය වගේ use cases add කරන්න පුළුවන් additional use case ඉතින් මේවා අර හිතලා කරන්න ඕන දේවල් ඒ වෙලෙට අඳින්න කරන්න මේ හිතන්න ඕන හරි ඊළඟට දෙවෙනි එක අහනවා class diagrams ගැන විස්තර නැහැ දාන්න ඒක දැන් මම දාලා නැහැ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා do you think that by adding additional use cases and new state as above the new requirement of the system can be met if not indicate your suggestion මෙතන අහනවා අර විදිහට additional use cases ටික add කරලා මේ කියපු අර managers ලා කියපු කතන්දරේ කරන්න පුළුවන්ද එහෙම බැරි නම් ඇයි කියලා කියන්න ඉතින් yes කියලා කිව්වනම් ඇයි කියලා කියන්න ඕනේ නැහැ no කියලා කිව්වොත් තමයි උත්තර දෙන්නේ හොඳම දේ yes කියලා කියන්න ලකුණු 6ම හම්බෙන්නේ එච්චරයි ඇති එහෙම නෙමෙයි අතරම මේ මේක කරන්න පුළුවන් නේ බැරි වෙන්න හේතුවක් නැහැ හරි ඔක්කොම ඒක අපේ real life හිතුවොත් එහෙම ඒක ගැටලුවක් වෙන්න හේතුවක් නැහැ නේ එතකොට no කියලා තර්ක කරනවා නම් ඒ no කියන එකට suggest කරන්න ඔයාලගේ ඒකට ඇතුළත් වෙන්න තව additionally මොනවද මේකට ඇතුල් වෙන්න ඕනේ කියන එක මෙතෙන්ට ලියන්න. ඒතකොට තමයි ඒක ලකුණු හම්බෙන්නේ. ඊට වඩා හොඳ වෙයි තමයි yes කියලා දැම්මම ඔව් වහරි කියලා දැම්මම එච්චරයි. තමයි එතනින් close. හරි ඒතකොට ඒක තමයි 2011. ඔය ඊළඟට 2012ට 2012 මේ ස්ට්‍රක්චර් එක කරන තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. බලන්න case study එකක් තියෙනවා. ඊට පස්සේ අර විදිහටම බලන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න තියෙන use case එක අර his then පුරවන වැඩක්. හරි use cases එකේ තියෙනවා සෑහෙන බර ප්‍රමාණ 8ක් විතර තියෙනවා. ඉතින් මේ 8 දැන් ඔයගොල්ලෝ දන්නවා මේක හිතන්න ඕනේ කොහොමද? හරිද? select model එක select කරාට පස්සේ අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ ඊළඟට. හරි. එතකොට display default configuration in a customizable form. මේක display කරන්න මොකක්ද කලින් වෙලා තියෙන්නේ. හරි. එතකොට computer category එක select කරාට පස්සේ ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ඉතින් මේ වගේ දේවල් වර පුළුවන් මෙන්න මේ අට අරගෙන තර්ක කරලා ලියන්න. හරි. එතකොට මේ උත්තර ටික මෙතන තියෙනවා. මම ඒක ආයෙ කරන්න යන්නේ නැහැ. ඒක පැටලෙන ළමෙක් ඉන්නවා නම් අහන්න. එතකොට අපි ඒක කතා කරමු. හරි. ඉතින් ආයෙ අහලා දෙන්නේ ස්ටීරියෝටයිප්ස් මොනවද කියලා හැමතිස්සෙම ඉන්ක්ලූඩ්ම වෙන්නේ නැහැ. හරි. ඉතින් මෙතන තියෙන හැටියට නම් ඉන්ක්ලූඩ් තමයි. හරි. මොකද මේ හැම එකක්ම බලන්න මේක දිහාට යන්නේ. හරි. මේ ස්ටීරියෝටයිප් එක මෙහාට යන්නේ. මේකත් මෙහෙට එන්නේ. හරි. එක්ස්ටෙන්ඩ් එකක් වගේ තියෙනවා නම්
මෙතන කරලා මේක extend එක එකපාරේ ඉන්නේ නැහැ. extend එක ඉස්සරහට තියෙන එක. කැමති නම් කරන්න පුළුවන් එක. හරි ඒක කෙලින්ම කස්ටමර් විසින් extend එක access කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. ඉතින් මේක කරලා මේකේ include එකක් විතර මේක තියෙන්න පුළුවන්. මේක අනිත් පැත්තට ගහලා තිබ්බොත් මේක extend එකක් වෙන්න පුළුවන්. හරි. right. ඊළඟට දැන් එතකොට මම ඒ පේපර් එකේ මම යනවා E කියන කොටසට අර additionally කියන part එකට. හරි. අර මුල ටික ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. දැන් E කියන part එකේ අර කම්පියුටර් shop එකකට වැඩිපුර දෙයක් එකතු කරලා මොන හරි දෙයක් අහනවා ඔයගොල්ලෝගෙන්. ඒතර මේක හැමදාම මේ ස්ට්‍රක්චර් එකට මෙනවා කියලා ගන්න එපා. හරි මේ අවුරුද්දේ ස්ට්‍රක්චර් එක එකයි. There may be a certain promotional periods where the computer manufacturer decides to give discounts by way of providing coupon codes. මේක අලුත් කැලලක්. හරිද? Coupon code is a unique code and made available through certain websites during promotional periods. There is a validity period for each code. Will be valid from certain date and will expire on certain date. Customers can find this code from websites, and when the computer is ordered, the coupon code can be entered. හරිද? When the coupon code is entered, the system validation validates it. මේක. If valid, අන්න condition එක, the corresponding discount percentage will be applied to the system price. And the discount amount and the new price is displayed. If validation failed, the validation routine will display an error message. That's okay. Activity diagram එක අඳින්න පුළුවන් ඔබට ලස්සනට. Same coupon code may be used for different orders, but only one coupon code can be used for a single order. හරිද? ඉතින් ඔය විදිහට තමයි මේකේ coupon code කතන්දරේ තියෙන්නේ. හරි. මම ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. Following use case diagrams is one way of extending existing use case model to cater for this new requirement. We are required to name use cases and stereotypes. Only new use cases are shown. පරණේව දාන්න වෙන එක අලුත් කැලේ ටික මේ use case diagram එකට add කරන්න කියලා කියන්නේ new use case NUC කියලා කියන new use case. හරි. So new stereotype 1 new use case 2 ඔන්න මොකද තියෙන්නේ. දැන් මේකේ ඉස්තන් පුරවන්න කියලා දැන් මේකේ use cases වල නම් ටික අපිට දීලා නැහැ. හරිද? එතකොට අපිට කැමති විදිහකට ඒක ලියන්න අවස්ථාවක් තියෙනවා logically තර්ක අනුකූලව. දැන් උත්තරේට බහින් බලන්න කලින් අපි කල්පනා කරමු දැන් customer enter coupon code කියන එක දැන් මේක අපිට උත්තරේ එන්නේ නැහැ නේ උත්තරේ එන්නේ නැහැ. අපිට මේක ඇල්ල විතරයි එන්නේ. හරි? coupon code එක enter කරනවා. enter කරාට පස්සේ මේ පැත්තට තියෙන මේ extend එකක් මේ පැත්තට තියෙන include එකක්. අනිවාර්යෙන්ම මොකද්ද වෙන්න ඕනේ? coupon code එක enter කරාට පස්සේ දැන් username password දැම්මට පස්සේ අනිවාර්යෙන්ම validation part එකට යන්න ඕනේ. validate කරගන්න ඕනේ. ඒක නිසා මෙතන දාලා දෙන උත්තරේ validate coupon code. ඒ coupon code එක validate කිරීම අනිවාර්යයි. ඒක නම් වෙන එකක් වෙන්නම බෑ. හරි validate වීම වෙන්න ඕනේ. ඊළඟට validation එකේදී extend එකක් තියෙනවා. හරිද? validate කරද්දී හරිද validate කරාට පස්සේ එහෙම validate කරද්දී වෙන්න පුළුවන් extend එකක් තමයි මෙතන error message එකක් වෙන්න පුළුවන්. يعني validation එක වැඩි අවුල් කියන එක error message එක වෙන්නවා coupon code එකේ number එක වැරදි කියන එක. හරිද? ඉතින් දැන් කෙනෙක්ට තර්ක කරලා මෙතනට දාන්න බැරිද උකු කියලා. නෑ මොකද coupon code එක enter කරාට පස්සේ error message එකක් වෙන්නන්නේ නැහැ. validation එකෙන් පස්සේ තමයි error message එක. හරිද? එතකොට validation වෙන්න පුළුවන් error message. දැන් මේකට මොකක්ද දාන්නේ? NUC4 එක. new use case 4 එක. හරිද? මේකට නම් විවිධ උත්තර ළමයින්ට ලියන්න පුළුවන්. මෙතන උත්තර දීලා තියෙන්නේ apply discount and update form. හරිද? මෙතන තිබ්බා new price is displayed කියලා දැම්මට පස්සේ coupon code එක දැම්මට පස්සේ හරිද? ඔව් වෙන්න පුළුවන්. coupon code එක enter කරනවා. හරිද? මේක include එක. මේක ඇතුලේ තියෙන කියලා මම කිව්වා include කියලා කියන්නේ විසම use case එක ඇතුලේ තියෙනවා කියන අදහසයි එන්නේ. හරිද? ඒත් මේක ඇතුලේ තියෙන්නේ validation එක වුණාට පස්සේ extend එකක් විදියට
ඉස්සරහට මේක හරි ගියොත් extended විදියට යන්න පුළුවන්. අර අලුත් price එක apply කරනවා. display කරනවා අලුත් price එක discount එක apply කරනවා. ඔක තමයි කතන්දරේ. හරිද? මේකට තව උත්තර ළමයින්ට ලියන්න පුළුවන්. හරිද? apply discount නැත්නම් display new price. හරි? දෙක මේ එකට දාලා තියෙන්නේ. හරි? ඒක ගැටලුවක් නැහැ. නමුත් අර තුන නම් මේ තියෙන logic එක හැටියට මේ විදිහටම එන්න ඕනේ. හරි? නමුත් ඔයාලට වෙන logic එකක් හිතෙනවා නම් මේක මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා මට එවන්න. ඒක අපි බලමු. ඒ කොහොමද අපි ඒක ගන්න කියලා. හරි? මම කැමති එහෙම logically තර්ක කරන ළමයින්ට. මොකද එතකොට තමයි අපිට අලුත් දැනුම නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පොත ලාවල පන්න දේ වුණත් දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ දවස්වල මම මේ පොලිටික්ස් ගැන කතා කරනවා නෙමෙයි. නමුත් අපි අධ්‍යාපනය ගැන කතා කරද්දී අපි දැනගෙන ඉන්න ඕනේ. ලින්ක් ගේම් වගේ එක තැනක ඉන්න බෑ. හරි? එතකොට එතනදී ඔය ස්ටුඩන්ට් යූනියන්ස් තහනම් කරලා තියෙන එක ප්‍රශ්නයක්. මොකද ස්ටුඩන්ට් යූනියන්ස් කියන්නේ ස්ටුඩන්ට් ක්ලබ්ස් කියන්නේ ළමයි එකතු වෙලා ඒ ඉගෙන ගන්න දැනුම අභියෝගයට ලක් කරනවා. දැන් මම දන්නා මෙතන ළමයි 5 දෙනාම සයන්ස් කරපු ළමයි. දැන් කෙමිස්ට්‍රි වල ඔයගොල්ලෝ කොච්චර ඉගෙන ගන්නවද? සමහර ප්‍රධාන විද්‍යාඥයන්ගේ ගෝලයෝ සමහර දේවල් හොයාගෙන තියෙනවා. කියන්නේ තමාගේ ගුරුවරයාගේ තියරිස් අභියෝගයට ලක් කරලා. ඒක අලුත් සොයාගැනීම් හොයාගෙන. ඒක වෙන්න ඕනේ. ඒක යුනිවර්සිටි කල්චර් එකේ තියෙන දෙයක්. හරි අභියෝග තමයි ඉගෙන ගන්න කරුණු අභියෝගයට ලක් කරනවා. ඒතර අභියෝගයට ලක් කරනකොට වෙන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. if condition එක දෙකක් තියෙනවා. එකක් ඒ තර්කණය පරාද වෙලා ළමයා ඒක ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ හරි මම හිතුවේ වැරදි මේක තමයි හරි විදිහ. ඔව් මට ඒක ගම්ම්‍ය වුණා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත තමයි මම හිතපු එක හරි ඒක අලුත් knowledge එකක් දැන්. අලුත් theory එකක් දැන් කියලා. හරි ඒක නිසා මුලින්ම තර්ක කරන්න අපි අලුත් දැනුම වුණත් ගොඩ නගමු. හරිද? හැමදාම සුද්දා ගන්නලා යන හිල් මල් ටික අපි ඉගෙනගෙන ඉන්න ඕනේ නෑනේ. හරි? right. එතකොට ඊට පස්සේ මේ ක්ලාස් ඩයග්‍රෑම්ස් වලින් තමයි මේ ඉතුරු කතන්දරය අහලා තියෙන්නේ. මේ ක්ලාසස් මේවා ගැන. මෙතනින් මේ පේපර් එකේ අපිට දැනට කරන්න පුළුවන් පාර්ට් එක ඉවරයි. එතකොට 2013 පේපර් එකේ මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ මේ කේස් ස්ටඩි එක. මේ කේස් ස්ටඩි එක නම් පොඩ්ඩක් කියවන එක හොඳයි කියලා මම හිතුවා තමයි. මේකේ තියෙන්නේ ESS එක කියන්නේ Executive Support System කියලා ඉගෙන ගන්න තියෙන. ඔයගොල්ලෝ Information Systems and Technologies වල IS කියන subject එකේ semester 1 වල. ඒතර මේ තියෙන්නේ ESS එක. Executive Support System එක. හරිද? ඒතකොට දැන් executives ලට ඒගොල්ලෝගේ වැඩ ටික කරගන්න හදන ඒගොල්ලන්ටම specialized softwares තමයි Executive Support Systems කියලා කියන්නේ. හරිද? එතකොට සමහර ලාවට ඔයගොල්ලෝ දැකලා තියෙයි අපේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට ඒගොල්ලන්ටම ලියපු softwares තියෙන ඒගොල්ලන්ගේ phones වල Apple Android apps වෙන්න පුළුවන් phones වල computers වල ඒගොල්ලන්ටම ලියපු apps. ඒ softwares ඒගොල්ලන්ගේ නමින් තියලා තියෙනවා. හරිද? මොකද ඒගොල්ලෝ සමහරලාට companies සෑහෙන 200 300 manage කරන්න වෙන පුළුවන් project 400 500ක් වරලා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ ටික document වල නෙමෙයි ඒගොල්ලන්ගේ software එකක ඒවා සම්බන්ධ කරලා ඒකේ softwares හදාගෙන තියෙනවා. ඒ වගේ executive support system එකක් තමයි මේ කතා කරන්න යන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔය මේ key indicator reports වගේ දේවල් උලකිනගෙන තියෙන දේවල් ඇත්තටම අපේ රටේ මේ කිෂුව ගෝමස්ලා වගේ ව්‍යාපාරිකයෝ පාවිච්චි කරනවා කියලා මම දැකලා තියෙනවා. හරි. ඒක නිසා මේ විදිහට කියන්නේ අනිත් ඔය බොහොම සාර්ථක ව්‍යාපාරිකයෝ හැමෝම වගේ මේ දේවල් softwares පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට ඒවා ඒගොල්ලොන්ව සියදිරි මුණ ගැහුණොත් ඔයගොල්ලෝ කතා බහ කරද්දී ඒ දේවල් ඔයාලට ඒගොල්ලෝගෙන් අහලා දැනගන්න හෝ බලන්න වුණත් සමහර ලාවට පුළුවන්. හරි. අපි බලමු මේ case study එක ගැන. A company is in need of a time management system for its executives to easily manage their appointments and
schedule their meetings. He's decided that the system would be an extension to the existing open source email client. මේක අමුණන්නේ යන්නේ තියෙන එකකට. හරිද? Each executive has a personal calendar consisting of calendar entries where he or she maintains his or her daily appointments. හරි. පිටුම digital calendar එකක් තියෙනවා. Google calendar එක වෙන්න පුළුවන් මේ වගේ. හරි. Each entry has a date, description about the appointment, venue, and the start and end times. Planned vacations for each executive are also marked in the calendar, and each executive is responsible for maintaining this information. Right, කලින් දාලා තිබ්බම මේ අනුව තමයි ආගේ schedules ඉස්සරහට හදන්නේ system එකේ. There are a number of conference rooms available for having meetings or presentations. Each conference room has a specific capacity and different facilities such as overhead projectors installed, video conferencing capabilities, etc. A calendar of its own is there for each room, which can be used to view availability and unavailability status during of bookings and also who has booked it for each time slot. Then again, executive ගාවත් calendar එකක් තියෙනවා. Conference room එකේ calendar එකක් maintain කරනවා. හරි. conference room එකේදී ගිහිල්ලා බලන්න පුළුවන් අපිට අද උදේ කවුද අරන් තියෙන්නේ, දවල්ට ගන්න කවුද, හවසට ගන්නව නම් කවුද, ආයෙ හෙට ගන්න කවුද, ඊළඟ දවසේ ගන්න කවුද, මේ දේවල් ඒ calendar එකේ maintain කරනවා conference room එකේ calendar එක. ඒකට executives ලාගාවත් calendar එකක් තියෙනවා තමාගේ දේවල් ගැන. හරි. දැන් කියනවා දැන් system එක ගැන විස්තරය කියන්න යන්න. The system should provide a facility to view calendars of any executive and conference room and thereby book a meeting for any available time slot in any day. හරිද? system එකට අර executive calendar එකක් බලන්න ඕනේ. conference room එකේ calendar එකක් බලලා available slot එකකට meeting එක දාගන්න පුළුවන්. වෙන්න ඕනේ. The anticipated practice would be to pick a free time slot of the required conference room and book the meeting indicating day, start time, end time, and participants for the meeting. දැන් මේ දේවල් ගොඩක් අවශ්‍ය වෙන්නේ class diagram එකට අතන use case වලට නෙමෙයි. හරි. එතකොට අරක බලලා free slot එකකට දානවා කියන එක තමයි දැන් මෙතන කියන්නේ. දැන් එතකොට ඔයගොල්ලෝට identify වෙන්න මෙතන actor කෙනෙක් දැන් ඉන්නවා. පැහැදිලිවම පේන්න ඉන්න actor කෙනෙක් තමයි executive. එයා තමයි මේ system එක පාවිච්චි කරන්නේ. එතකොට එතනදී එයාගේ calendar එක view කරන්න පුළුවන් වෙන්න ඕනේ සහ conference rooms වල calendars බලන්න පුළුවන් කමක් එයාට තියෙනවා. ඊට අමතරව එයාට ඒ conference room එකේ free time එකක් බලලා එතනට meeting එක schedule කරන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. එතකොට මේ දේවල් system එකෙන්ම ඒ time එක අර මේ ඔක්කොම auto වැටෙනවා. හරිද? The system should validate that the conference room is actually free and email message will be received by the meeting organizer whether the booking is accepted or rejected by the conference room. දැන් මෙතන තව එකක් වෙනවා බලන්න. The system should validate the conference room is actually free and email message will be received by the meeting organizer whether the booking is accepted or rejected by the conference room. දැන් ඔතන බලන්න ඔතන හරි tactful වෙන්න ඕන දෙයක් තමයි. දැන් meeting organizer කියලා පුද්ගලයෙකුත් ඉන්නවා. හරිද? මෙයා system එකේ කෙනෙක් නෙමෙයි. හරි? මේ කෙනෙක් නමක් හිතන්න බෑ මේ organizer කියන එක system එකේ ඉඳන් නෙමෙයිද මේක බලන්නේ කියලා නෑ. මේක ලියන්නේ කාටද? executives කට. එතකොට executives ලාගේ පැත්තට දාන software එකකින් තමයි මේ details අරයට යවන්නේ. conference room එකේ system එක. දැන්ටත් ඒගොල්ලෝගේ company එකේ ඇතුලේ system එකක් තියෙනවා. ඒකට තමයි මේ අමුණන්නේ. හරිද? එතකොට එතනදී email messages වලින් තමයි එහාට මෙහාට ගනුදෙනු කරන්නේ. ඒතර email system එක already මේකේ තියෙනවා. හරි මේකේ තියෙනවා මෙතන කියන්නේ decided system should be an extension to the existing open source email client. හරිද? එතකොට ඒක වා හදන system එකකට දාන්න යන්න බෑ. ඒක වාගේ job එකක් නෙමෙයි. ඒක already තියෙනවා. හරිද? ඒතකොට email meeting organizer කියන එක නත් අපේ system එකේ actor කෙනෙක්
නෙමෙයි. ඉතින් ඊමේල් වලින් ගනුදෙනු වෙන දේවල් අපේ එක්සිකියුටිව් සිස්ටම් එකේ පිට. හරිද? Is accepted or rejected. හරි. If successful, individual message to each participant will be sent inviting him to the meeting, indicating time, date, automatic ඔක්කොම their calendars need to be automatically updated with the details of the meeting. දැන් මේ calendars තියෙන්නේ ඒගොල්ලෝගේ email client ගාව. හරි. ඒතර ඒවා අපිට අදාළ නැහැ. Booking details need to be maintained for each booking to indicate the date of booking, start time, end time, details of participants. දාලා මේ ඔක්කොම තමයි මේ විස්තර තියෙන ඇත්තටම class diagram. Class diagram මේක booking එකකට තියෙන්න ඕන attributes ගැන තමයි මේ අතර මේ කියන්නේ. හරි. Upon receiving meeting invitation, each executive can respond to it in different ways. The meeting invitation එක එනවා. ඒක එන්නේ අර system එකට. අපි හදන්න යන system එකට. එතකොට එතනදී දැන් එයා system එක පාවිච්චි කරලා යම් යම් දේවල් ටික කරන්න යනවා. ඒකට කරන්න පළවෙනි දේ තමයි they can accept the meeting request if they are okay with the time and date. If they are not sure, they can whether they can participate. එයාට පුළුවන් tentative කියලා කියන්න. If they are unable, they would be response would be decline. හරි හරි yes කියන්න පුළුවන් tentative දාන්න පුළුවන් then close කරලාම decline කරලාම දාන්න පුළුවන්. In all cases, the meeting organizer need to inform via email regarding the response to each participant. ඒකට ඒක meeting organize කරන පුද්ගලයා හරි සමහර ලාවට එතන dialogue manager වෙන්න පුළුවන්. හරි dialogue manager කියන කෙනා කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි dialogue manager කියන්නේ මේ අපේ ලංකාවේ තියෙන මේ dialogue මොබිටෙල් එහෙම නෙමෙයි dialogue manager වෙනම කෙනෙක් ඉන්නවා system එක ඇතුලේ. හරි. Depending on the response, the meeting organization can proceed to know විස්තර ඔක්කොම ටික තියෙන අර email system එකේ. දැන්ට තියෙන system. ඒක අපිට අදාළව නැහැ ළමයි. හරි. When intended participant make response corresponding entry dated. If meeting is cancelled, all participants informed by email. දැන් මේ ඔක්කොම email system එකේ ළමයි කියන්නේ. ඔබ හොඳ කොක්ක ළමයින් අහුවේ. අද හොඳ කොක්ක. ඒකයි මම මේක කියවනවා කියලා හිතුවේ. මේක ළමයි සම්පූර්ණයෙන්ම email system එක ඔක්කොම හිතන්න පුළුවන්. සමහරවිට මේ අපි හදන්න යන system එකේ කැලි කියලා. පැරදි. අර පළවෙනි වාක්‍යෙ මිස් වුණොත් එහෙම ළමයෙක් යතින් වැඩේ දොන්දලොක්කට. හරිද? තර කැලෙන්ඩර්ස් අප්ඩේට් වෙන ඔක්කොම මේ ඇත්තට අපේ සිස්ටම් එකේ වෙන්න ඕන කතන්දර නෙමෙයි. හරි. The conference room's calendar should also get updated. හරි. දැන් අපේ සිස්ටම් එකෙන් තමයි ට්‍රිගර් කරන්නේ. දැන් ඇත්තටම කිව්වොත් මේ ඊමේල් සිස්ටම් එකක් ඇතුලේ දුවනවනේ ඒගොල්ලෝගේ. ඒකට මේ එක්සිකියුටිව් සිස්ටම් එක ඇක්ටර් කෙනෙක් වෙනවා. මෙයා ගිහිල්ලා ට්‍රිගර් කරනවා ඇක්ෂන් එක. හරි එක්සිකියුටිව් සිස්ටම් එක ට්‍රිගර් කරනවා. අපේ සිස්ටම් එකට එයාගේ මේ සිස්ටම් එකේ එයාගේ සිස්ටම් එක අපිට ඇක්ටර් කෙනෙක් නෙමෙයි. අපිට ඒ ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. හරිද? ඒ දේවල් වෙන්නේ දැන් ඒ බොස්ට කියන්නේ ඊමේල් එකේ. ට බොස් එයාගේ මේ ඇප් එක ෆෝන් එක අරගෙන ඒ අවශ්‍ය දේවල් ටික කරනවා. හරි. නැත්නම් බොස්ගේ සිස්ටම් එක වෙනස් කරන්න අර මනුස්සයාට බෑ. හරි. It should be noted that the meeting can only be cancelled by the meeting organizer. The person who has scheduled the meeting. යන්නේ ඒකයි. ඒක කරන්න පුළුවන් එක්සිකියුටිව් විතරයි. හරිද? All the booking details and participant information should be deleted. If meeting is rescheduled, then the availability of the conference room is validated as before and each participant is informed about change. හරි. එතකොට ඒක අපේ සිස්ටම් එකෙන් ට්‍රිගර් කරන දෙයක්. අපි රීෂෙඩියුල් කරනකොට availability බලනවා. අපේ සිස්ටම් එකෙන් තමයි අපේ සිස්ටම් එකේ පාර්ට් එකක් ඒක. They need to respond as described above. ඒ විදිහට අද රීෂෙඩියුල් කරනකොට අර process එකේ meeting එක schedule කරනකොට දාන process එකේම යන්න ඕනේ. ඉතින් මම මේක ඉක්මනට උඩින් පල්ලෙන් කරගෙන කියාගෙන ගියේ. මොකද ඕගොල්ලන්ට මේක 10-15 පාරක් කියවා ගන්න පුළුවන් නිසා. හරි. ඔයාලගේ පේපර් එක තියෙනවා. හරි. The system should remind all participants about meeting 15 minutes before the scheduled start time. ඒක සිස්ටම් එකේ time කියන ඇක්ටර් කෙනෙක් දාලා අපිට ඕන නම් කරන්න පුළුවන්. හරි. නමුත් මේක
executives ලට තියෙන system එකක් නිසා මේක අපේ system එකට අදාළ කොටසක් නෙමෙයි. හරි. Sometimes it is necessary to schedule recurring meetings. Recurring කියලා කියන්නේ නැවත නැවත ආයෙ එකම වෙලාව හෝ එකම දවසේ හෝ එකම කාල පරාසයකට සිද්ධ වෙන දේවල්. ඉතින් සතිය ගානේ මාස ගානේ දවසකට 3 පාරක් දවසකට 2 පාරක් ඔන්න ඔය විදිහට. හරි recurring කියන්නේ ඒකයි. For example, there can be meeting scheduled to discuss the status of a certain project every Monday at 9 a.m. for 1 hour designated period of time. You can Scrum meeting network there. The system should be able to cater to these needs too. When such a meeting is scheduled, one booking is created with multiple booking details for each meeting and meeting date until the end. Booking details ටික කෙලවරකටම update වෙන්න ඕන කියන එකයි කියන්නේ. The conference room and all participants calendar should be updated until the end date. Then මම මේක කියුවේ මොකටවත් නෙමෙයි ළමයි අහු වෙන තැනක් පෙන්නන්න. හරිද? මේ සිස්ටම් එකෙන් සමහර වෙන්න ඕන දේවල් කියලා පෙන්නනවා. නමුත් මේ සිස්ටම් එක හරියටම අපි තේරුම් ගන්න මොකක්ද කියන්නේ. මේ මෙතන මාරාන්තික වාක්‍යයක් තියෙනවා. It is decided the system would be an extension to the existing open source email client. හරි. එතන තමයි මාරාන්තික වාක්‍ය දෙන්නේ. අහන අපේ ප්‍රශ්නයක්. Based on the above case study, answer question 1. Identify actor or actors in the above system. එක්කෙනා ඉන්නේ executive විතරයි. හරිද? executive විතරයි. එයා විතරයි මෙතන දේවල් trigger කරන්නේ. හරිද? වෙන system එක තුලේ trigger කරන පුද්ගලෙක් නැහැ. මේ system එකේ. හරිද? ඊළඟට අහන ප්‍රශ්නේ තමයි in analyzing the system one has identified make a booking on එකක් make recurring booking එකක් validate availability තව එකක් as some of the use cases in the system මේ තුන එයා හොයාගත්තලු name and briefly describe remaining use cases that need to be included in the system අහනවා තව මොනවද මේකට එන්න තියෙන use cases කියන එක. හරි මෙතන අතන name and briefly describe කියලා තියෙනවා. මම describe කරලා බවක් නම් මට පේන්නේ නැහැ. හරි. දැන් මෙහෙම තියෙන හින්දා ඔයගොල්ලෝ උත්තර ලියනකොට name කරලා පොඩි line එකක් දෙකක් ලියන්න මේ මොකක්ද එකකින් වෙන්නේ කියන එක. හරි. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණ ලකුණු 15ක් නේ මෙතන. ඒකෙන්ද ලකුණු 15ම ගන්න. දැන් මෙතන 4ක් තියෙනවා. දැන් මෙතන 3ක් තියෙනවා. හරි. ඒතර ඒ තුනට අමතරව තව මෙතන මේගොල්ලෝ තව දීලා තියෙනවා 6ක් 9ක් වගේ. හරි. සාමාන්‍යයෙන් 10ක් සෙට් එකේ ලියුවා නම් ඇති. හරි. අපිට ගොඩාක් අතනින් අයකේ වරන් ලියන්න පුළුවන්. නමුත් ඔක්කොම ලියන්න යන්න එපා. 10ක් වගේ ලියුවා නම් ඇති හොඳටම. use case diagram එකකට උනත් use cases 10ක් වගේ තිබ්බනම් ඇති. මොකද පැය භාගයක් ලියන්න පුළුවන් ඒ වගේ ගානක් තමයි. හරි. මෙතන තව එයා අපි දැන් identify කරගත්ත use cases එක මැලේ තියෙන rescheduling, cancelling, validate booking details, හරි. respond to invitation අර accept කරන එක නැත්නම් close කරලා දාන එක නැත්නම් tentative දාන එක. එයාගේ calendar එක view කරන එක. හරිද? enter leave information කියන අර vacation එක ගැන. යා leave යනකොට ඒ vacation information දාන එක වගේ use cases මේක identify කරගන්න පුළුවන්. C වල අහනවා draw use case diagram showing the types of relationships for all identified use case. දැන් මෙතන 10ක් වා දැන් මේ තුනක් ඇතුළුව 10ක් වා අල්ලගත්තා නම් ඒ 10ම දාලා දැන් use case diagram එක අඳින්න කියලා තියෙනවා. හරි. එතකොට ළමයි එක එක විදිහට මේක අඳින්න පුළුවන්. හරි. මම කැමතියි ඔයාලගේ use case diagrams ටික බලන්න මම මේ system එකේ කියන්නේ මම ඔයාලට මේ homework upload කරන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙන්නේ. ඕගොල්ලෝ 2013 use case diagram එක කියලා දාන්න. එතකොට මට බලන්න පුළුවන් ඕගොල්ලෝ මොන හරි ලොකු අවුලක් කරලා තියෙනවා නම් විතරක් මම ඒවලට respond කරනවා. එහෙම නැත්නම් අවුලක් නැහැ. හරි. මේ මෙතන බලන්න මේ executive කියලා හරිනම් මෙතන ලියවෙන්න ඕනේ. හරි. ඒගොල්ලෝ ලියලා තියෙනවා පොඩි පොඩි වැඩ තියෙනවා ඉතින්. හරි. සහ මෙතන මේ අර අපි කියන angle brackets වටින්න ඕනේ. extend include කියන වලට එහෙම අමු වෙන්න දාන්න බෑ. හරි.
ඉතින් ඔයගේ පොඩි ප්‍රශ්න තියෙන ඒගොල්ලන්ගේ උත්තරවල. හරි. එක්සිකියුටිව් කරන දේවල් මේක් බුකින් එක ඉන්ක්ලූඩ් එක දෙපැත්තටම රීෂෙඩියුල් කරත් බුකින් එකක් දැම්මත් අනිවාර්යයෙන්ම අවైలබිලිටි බලන්න. වැලිඩේට් කරගන්න ඕනේ එදාට දාන්න පුළුවන්ද කියන එක. ඒකට බුකින් එකක් දානකොට එයාට කැමති නම් ඒක රිකරින් බුකින් එකක් බවට පත් කරගන්න පුළුවන්. එක්ස්ටෙන්ඩ් එකක් මෙතන තියෙනවා. ඊට අමතරව කැන්සල් කරන්න පුළුවන්. හරිද? කැන්සල් කරාට පස්සේ booking details ආයි validate වෙන්න ඕනේ. ඒතර මොකද ඒක ආයි available කියන එකට වැටෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ යන්න පුළුවන් තව respond to invitation. හරි? යාට invitation එක આવුත් meeting එකකට එයාගේ calendar එක බලන්න enter leave information. දැන් මෙතන තියෙන්නේ අර අතන හොයාගත්ත නමය. ඊට අමතරව ඔයගොල්ලෝ හොයාගත්ත තව දේවල් තියෙනවා නම් include කරාට ගැටලුවක් නැහැ. නමුත් තේරුම් ගන්න මේක පැය භාගයෙන් කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ සම්පූර්ණ පැය භාගයෙන් කරන්න ඕනේ. ඒතර පැය භාගයේ ඇතුළත ඔයගොල්ලන්ට යන්න පුළුවන් use cases සීමාවකට යන්න. ඒතර ප්‍රශ්නේ ඉඳ තිබ්බා කියලා මේකේ ඇති වෙන use cases හම්බුණා කියලා ජාතක කතා වගේ මේව ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? අවශ්‍ය දේ සංක්ෂිප්තව හරියටම ටයිම් එක මැනේජ් කරගෙන මේ ළමයට තමයි ලකුණු හම්බෙන්නේ. හරි. ඒතකොට මේක බයොලොජිත් නෙමෙයි හිස්ට්‍රීත් නෙමෙයි. ඒතකොට ලියනකට ලකුණු හම්බෙන සබ්ජෙක්ට් එක නෙමෙයි. at the point හරියට ලියවන ලකුණු හම්බෙනවා. හරි. right. ඒතකොට ඊළඟට මේ class diagrams වලින් අහලා තියෙන. ඉතින් එහාට classes ගොඩක් ඔය identify කරන ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ ඔය diagrams ගැන මේ අහලා තියෙන දෙවෙනි ප්‍රශ්නයක diagrams ගැන identify කරගන්න part එකේ අහලා තියෙනවා මේ use cases ගැන එකක්. A set of actions that some system or systems should or can perform in collaboration with one or more external users of the system to provide some observable and valuable results to actors or other stakeholders of a system. සියොතන වචන වලින් මල්ලා ගන්න පුළුවන් නේ. actors ලා ඉන්නේ වෙන කොහෙවත් actors ලා නැහැනේ. use case diagram මේක තමයි. ඒක තියෙන්නේ කොහොමද system එකක් ඇතුලේ actions සිද්ධ වෙන්නේ. external users ලා ඇවිල්ලා මොනවද කරන්නේ? කියන එක stakeholders ලා නැත්නම් actors ලා කියන જાතිය ඇවිල්ලා මේක ප්‍රයෝජන ගන්න කොහොමද කියන එක තියෙන අතරම use case diagram මේක. හරිද? ඒක තමයි ඊට පස්සේ තියෙන්නේ මේ collaboration diagram එක. සහ sequence එකක් තියෙනවා. ඉතින් ඒවා අපි දැන් මේ බලන්න මේව ඇඳලා අහන්න. දැන් දැන් මේක නම් අඳින්න තියෙන්නේ. හරි. මේ part එක. හරි. මේක ඇඳලා අහන්න සමහර වෙලාවට. හරි. මේ ඇත්තට මෙතන තියෙන්නේ මෙන්න මේ collaboration diagram එක sequence diagram එකට මාරු කරා. හරි. ඒකට අපි මේක හරියට තේරුම් ගන්න ඉන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ මේ 1 2 3 4 5 6 ඔය ටික තේරුම් ගත්තට පස්සේ හරිද? මේ ටික මේක 2 3 4 5 6 නෝටි කොහොමද දාගෙන යන්නේ තියෙන්නේ? මහ දෙයක් නෑ ළම. හරි සරලයි. හරි. ඊට පස්සේ තව මොන හරි මේ ස්ටේට් ඩයග්‍රෑම් එකක් ඒ ආශ්‍රයෙන් දාන්න. ඉතින් අර එබිලිටි තේරුම් ගන්න ඩයග්‍රෑම් එකක් තේරුම් අරගෙන උත්තර දෙන එක තමයි එතන තියෙන පළවෙනි එක තියෙන්නේ ඩයග්‍රෑම් එක අඳින්න සම්බන්ධව. දැන් ඒක තමයි 2013 පේපර් එක තවත් ප්‍රශ්න තිබ්බොත් ආයෙත් මම කියන්නේ අනිවාර්යෙන්ම අහන්න. හරිද? So that's the end of the part 1. We'll discuss papers from 2014 in the next video. So thank you for joining with us for the Object-Oriented Design and Analysis subject from Wide Awake Solutions. Bye.